හරි. ලියමු මාතෘකාව 21 වෙනි පාඩම පස්තාර. පස්තාර. හරිද? 21 වෙනි පාඩම පස්තාර. අපි ළමයි 10 වසරේදී ඉගෙන ගන්නවා මේ පස්තාර වර්ග දෙකක්. එකක් තමයි සරල රේඛීය පස්තාර කියලා එකක්. අපි මේක ඉගෙනගෙන තියෙනවා මීට පෙර. සරල රේඛීය පස්තාර. සරල රේඛීය පස්තාර. ඔහොම එකක් ඉගෙනගෙන තියෙනවා. නැවත ඉගෙන ගන්න. තව එකක් ඉගෙන ගන්නවා වක්‍ර රේඛීය පස්තාර. වක්‍ර වලින් අඳින ඒවා. එහෙනම් අපේ ඊළඟ වර්ගය තමයි වක්‍ර රේඛීය පස්තාර. හරි. එහෙනම් හැමෝම ලියා ගන්න පස්තාර ආකාර දෙකක් යටතේ අපි වර්ග කරනවා. ලියමු. පස්තාර ලියන්න ප්‍රස්තාර ආකාර දෙකක් යටතේ ප්‍රස්තාර ආකාර දෙකක් යටතේ ප්‍රස්තාර ආකාර දෙකක් යටතේ දහය ශ්‍රේණියේදී ආකාර දෙකක් යටතේ 10 ශ්‍රේණියේදී මම දැන් ජොයින් උනේ දැන් මොනවද කරේ? මෙන්න මෙච්චරයි කරේ පුතේ. පස්තාර කියලා ලිව්වා. මම මේ දැන් කියන ටික තමයි කියන්නේ. හරිද? පස්තාර ආකාර දෙකක් යටතේ 10 ශ්‍රේණියේදී 10 ශ්‍රේණියේදී හරිද? ලියාගත්තද? ඉගැන්වීම සිදු කරයි. පස්තාර ආකාර දෙකක් යටතේ 10 ශ්‍රේණියේදී ඉගැන්වීම සිදු කරයි. හරි. ඉක්මනට පුතේ මේ ටික ලියාගන්න. පස්තාර වර්ග දෙක. සරල රේඛීය පස්තාර අනිත් එක පුතේ වක්‍ර රේඛීය පස්තාර. ඔන්න ඔය ආකාර දෙක තමයි අපි ඉගැන්වීම සිදු කරන්නේ. ලියලි වර්ණම් කියන්න. හරි. හරි. ළමයි මේ අපි ඕකෙන් අද දවසේ ඔන්න දැන් බොහෝ දුරට ওই තේරම කතා කරන්න බෑ. මෙයා ගැන නම් වැඩි නෑ කතා කරන්න. මේක අපිට දැන් කතා කරලා ඉවර කරගන්න පුළුවන්. මේක නම් ඉතුරු වෙයි. හරිද?
ඔයාලා මේක ගැන මීට පෙර ඉගෙනගෙනත් නැහැ කොහොමද? මෙයා ගැන ඉගෙනගෙන තියෙනවා. හරිද පුතේ? එහෙනම් අපි මෙයා ගැන කතා කරලා ඉමු. ලියන්න අනුමාතෘකාව සරල රේඛීය ප්‍රස්ථාර. නැවත සරයක් ලියන්න. සරල රේඛීය ප්‍රස්ථාර. අනුමාතෘකාව නැවත සරයක් ලියන්න සරල රේඛීය ප්‍රස්ථාර. සරල රේඛීය ප්‍රස්ථාර. හරි. ඕගොල්ලෝ පුතේ මේක ගැන අවබෝධයක් තියෙනවා. ඔයාලා මේ සරල රේඛීය ප්‍රස්ථාරයක සාධාරණව ඉගෙනගත්තු සමීකරණයක් තියෙනවා. ඔයාලට මතකද මෙන්න මේක? y සමානයි mx ධන c ආකාරය කියලා එකක් ඉගෙනගෙන තියෙනවා. මතකද දන්නේ? y සමානයි mx ධන c ආකාරය. හරි. දැන් ඔයාලා කියන්න පුතේ මේකේ m කියන්නේ මොකක්ද? මේකට හොඳ ලස්සන නමක් කියලා දුන්නා. m කියන්නේ මොකක්ද? මතකද? එක්කෙනෙක්ට මතක නැද්ද? ප්‍රස්ථාරයේ අනුක්‍රමණය. අනුක්‍රමණය. m කියන්නේ අනුක්‍රමණය. අන්න හරි. මෙන්න මේ m ගෙන් කියන්නේ ළමයි අනුක්‍රමණය කියන එක. m කියන්නේ අනුක්‍රමණය. එහෙනම් ළමයි මට කියන්න මේ c ගෙන් කියන්නේ මොකද්ද? c මතකද? අන්තක්ඛණ්ඩය. අන්තක්ඛණ්ඩය. c ගෙන් කියන්නේ අන්තක්ඛණ්ඩය. හරි. මම ලියන පුතේ සමීකරණය y සමානයි 2x ඍණ 3. එහෙනම් මෙන්න මේ සමීකරණයේ අනුක්‍රමණය සහ අන්තක්ඛණ්ඩය කියන්න බලන්න. මේකේ අනුක්‍රමණය කීයද? දෙකයි. අනුක්‍රමණය දෙකයි. අනුක්‍රමණය කියන්නේ x ගේ සංගුණකයට. x ගේ සංගුණකය අනුක්‍රමණය. හරි. එහෙනම් අන්තක්ඛණ්ඩය කීයේ? c. අන්තක්ඛණ්ඩය කීයද? ඍණ 3යි. මේ තියෙන්නේ කෙලවරේ. c කියන්නේ කෙලවරේ ඉන්න ඉලක්කම ඍණ 3යි. එහෙනම් අපි කියන අන්තක්ඛණ්ඩය ඍණ 3යි. හරිද? ඊළඟ ප්‍රශ්නය. y සමානයි ඍණ භාගයයි x ධන 7. කියන පුතේ මේකේ අනුක්‍රමණය කීයද? අනුක්‍රමණය ඍණ භාගයයි. මේ තියෙන x ගේ සංගුණකය ඍණ භාගයයි. මේකේ අන්තක්ඛණ්ඩය c කීයද? 7යි. 7යි. මේකත් බලන්න තුන්වෙනි උදාහරණය. හරි. ඔන්න ගන්න. දැන් මේක දිහා බලලා අනුක්‍රමණය අන්තක්ඛණ්ඩය කියන්න ඕන ළමයි. දැන් කියන්නේ මේකේ අනුක්‍රමණය කීයද අන්තක්ඛණ්ඩය කීයද? අනුක්‍රමණය 3යි අන්තක්ඛණ්ඩය 5යි. 3යි 5යි. මොකද අනිත් අය කියන්නේ? හරිද ඒ උත්තරේ? 3යි 5යිලු. කොහොද මේ ඉන්න අය උත්තර දෙන්න. මේකේ අනුක්‍රමණය 3යි අන්තක්ඛණ්ඩය 5යිලු. මොකද කියන්නේ? ඒක හරිද? අනිත් අයනුත් මං අහන්නේ. දන්නේ. ජනිදෝ උත්තරයක් නැහැ. අනුක්‍රමණය 3යි අන්තක්ඛණ්ඩය 5යි. එහෙමද? කොළමයි බෑ ඔහොම නම් මදි. මේක දැක්කහම කියන්න පුළුවන් වෙන්න ඕන. මෙහෙමයි මෙන්න බලන්න. මෙන්න මේකේ
මෙහෙම තියන් හදන්න බෑ. මේක පුතේ රටාව y සමානයි mx ධන c ආකාරයට මේක හදන්න ඕන. ඒව හදලා තමයි අපි මේක අනුක්‍රමණයේ අන්තක්ඛණ්ඩය ප්‍රකාශ කරන්න ඕන. නැතුව බෑ. පැහැදිලිද? එහෙනම් හැමෝම ඉස්සෙල්ලම කරන්න මේ ඍණ 3x දාන්න අනිත් පැත්තට. 2y සමානයි 3x ධන 5. ඔන්න ඔහම එනවා. හරිද? ඒත් පුතේ ඕක y සමානයි කියලා නෙවෙයි එන්නේ. y සමානයි කියලා නෙවෙයි එන්නේ. 2y සමානයි කියලා. මෙන්න. මතක තියාගන්න අපේ රටාව පුතේ y සමානයි mx ධන c. ඒක නිසා අපිට සිද්ධ වෙනවා මේක y සමානයි කරන්න මේක දෙකෙන් බෙදන්න. එහෙනම් මේකත් දෙකෙන් බෙදනවා මේකත් දෙකෙන් බෙදනවා. දෙකට දෙක කැපෙනවා y සමානයි 3 යට 2x ධන 5 යට 2. හරිනේ? ඔන්න දැන් y සමානයි mx ධන c ආකාරයෙන් ලිව්වා. දැන් කියන්න. දැන් කීයද අනුක්‍රමණය? ඒත් නෑ. අනුක්‍රමණය කීයේ? දෙකෙන් තුනයි. දෙකෙන් 3යි. c අන්තක්ඛණ්ඩය දෙකෙන් පහයි. දෙකෙන් පහයි. දෙකෙන් 5යි. ඔන්න ළමයි එහෙමයි ගානක් හදන්නේ. අපි මේ තේරම ලියාගමු. බෝඩ් එකේ තියෙන පටන් ගමු. සිතුම් බ්‍රහස්පතින්ද පන්තියේ හිටියේ නෑ නේද? මම දැක්කේ නෑ ඉන්නවා. රසාංගී හිටියා බ්‍රහස්පතින්දා. රසාංගී ඉඳලා නේ. කරන්ට් එක තිබිලා නෑ. හරි. මේ ටික ලියලා ඉවරනම් කියන්න ළමයි. වර්ග කමිනි.
ඉවරද ළමයි? ඉක්මනට කියන්න. මගන්නද බෝඩ් එක? හරි සර්. ඔන්න මැකුවේ. හරි. දැන් ළමයි ඔන්න අපි අනුක්‍රමණය සහ අන්තක්ඛණ්ඩය පිළිබඳව හැදෑරීම කරා. අද ඊටත් වඩා වූ වෙනස් දේවල් ටිකක් ඉගෙන ගන්න තියෙනවා. අපි බලමු මේ අනුක්‍රමණය සහ අන්තක්ඛණ්ඩය තව දුරටත් කොහොමද ඉගෙන ගන්න කියලා. ලියෝ පුතේ මාතෘකාවක්. සරල රේඛාවක ලියන මාතෘකාවක් සරල රේඛාවක අනුක්‍රමණය සරල රේඛාවක අනුක්‍රමණය අතික්‍රමණය නෙවෙයි ළමයි අනුක්‍රමණය සරල රේඛාවක අනුක්‍රමණය ජ්‍යාමිතික විස්තර කිරීම සරල රේඛාවක අනුක්‍රමණයෙහි ජ්‍යාමිතික විස්තර කිරීම අනුක්‍රමණයෙහි ජ්‍යාමිතික විස්තර කිරීම අනුක්‍රමණයේ ජ්‍යාමිතික විස්තර කිරීම තමයි අද කරන්න යන්නේ. හරි. මෙන්න මේ ශ්‍රිතයේ සමීකරණය අපි භාවිතා කළා ළමයි. අපි සරල රේඛීය ප්‍රස්ථාරයක් ගොඩනගමු. මම ඔන්න දෙනවා අගය වගුවක් පුතේ x සහ y ට අගයන් ඇතුළත් කර. x දෙන්නම් ඍණ 1 බිඳුව ධන 1. ඔන්න අගයන් තුනක් දුන්නා. මම මේක මෙහෙම දෙන්නම්. මෙතන ඍණ 2 දීලා දෙන්නම්කෝ. මෙතන ධන 2 දෙන්න. දෙකෙන් දෙකට දාමු. හරි. පොඩි අගය වගුවක් ඇති මේ වැඩේ කරන්න. මට කියන්න ළමයි මේ වගුව පුරවනකොට x ඔන්න ඔය අගයන් ටික දැම්මොත් y ට එන ඒවා මොනවද? x ට ඍණ 2 දැම්මොත් y ට මොකක්ද දෙන්නේ? මෙන්න මේ සමීකරණයේ ඕන්න ඕකේ x ට ඍණ 2 දැම්මොත් y ට කීය දෙන්නේ? පුරවලා දෙන්න බලන්න. x ට ඍණ 2 ආදේශ කරොත් y ට කීයද ලැබෙන්නේ? දෙක වාරයක් x ට දාන්න ඍණ 2. එකතු කිරීම 3. දෙවරක් 2 4යි ධනයි ඍණයි ඍණ. ඍණ 4 ධන 3. උත්තරේ කීයද ළමයි? ඍණ 4යි ධන 3යි. ඍණ 1යි. එහෙනම් මෙතෙන්ට එන්නේ ඍණ 1. ඊළඟට x ට බිඳුව දැම්මොත් y ට කීය දෙන්නේ? x ට බිඳුව දාන්න. දෙවරක් x වෙනුවට බිඳුව ධන 3. දෙවරක් බිඳුව බිඳුවයි බිඳුවට 3ක් එකතු කරොත් 3යි. එහෙනම් ළමයි y ට 3යි. y ට 3යි. ඊළඟට මේ x ට 2 දාන්න. දෙවරක් 2 ධන 3. දෙවරක් 2 4යි 4යි 3යි 7යි. හරි. ඔන්න ඔහොම අගය වගුවක් එනවා ළමයි. මම ඔයාලට ඔන්න බාර දෙනවා මෙන්න මේ අගය වගුවට ගැලපෙන ප්‍රස්ථාරය අඳින්න. ප්‍රස්ථාරය අඳින්න. හරි.
අදින්න පටන් ගන්න. මේ ටික ලියා ගන්න. මේක ලියාගෙන අපි ඒකේ ප්‍රස්තාරය අඳිමු ළමයි. සර් ප්‍රස්ථාර කොළවල දඳින්න ඕන. මේක නම් ප්‍රස්තාර කොලයක් ඕනේ නැහැ පුතේ. මේක නිකන් දාලා සතහරක් යන්දාම ඇති. මේක ප්‍රස්තාර කොලයක් ඕනේ නැහැ. මේ ටික ලියලා ඉවර නම් කියන්න ළමයි. හරිද ඉවරද? අනිත් ඈත් බලන්න.
හරිද ළමයි? මොන්න දැන් අහගන්නකෝ මේකේ තියෙන විශේෂතාව. දැන් ළමයි මේ අපි යන්නේ මෙන්න මේ ශ්‍රිතයනේ. මෙන්න මේ ශ්‍රිතේ අපිට ඇවිල්ලා තියෙනවා අනුක්‍රමණය. කීයක් ඇවිල්ලා තියෙද ළමයි අනුක්‍රමණය? මේක බලලා කියන්න. මේ දීලා තියෙන ශ්‍රිතේ අනුක්‍රමණය කීයේ? කියන්න කොටක් ගාලා කීයේ අනුක්‍රමණය? මේක දිහා බලලා කියන්න පුළුවන්. මේ ඇඳලා තියෙන රේඛාවේ අනුක්‍රමණය කීයද ළමයි? උත්තර නැහැ. මේ රේඛාවේ අනුක්‍රමණය y සමානයි 2x ධන 3 කියන සරල රේඛාවේ අනුක්‍රමණය කීයේ? 2යි. අමුතුවෙන් හොයන්න දෙයක් නෑ පුතේ. මේ සමීකරණයෙන් පේනවා. මේ තියෙන්නේ m මේ තියෙන්නේ c. අන අනුක්‍රමණය කීයද? 2යි. අනුක්‍රමණය 2යි. ඒක මේ හොයන්න කියලා නෑ ඔයාලට. මේ තියෙන අනුක්‍රමණය තමයි x සංගුණකයේ අනුක්‍රමණය 2යි. හරිනේ? දැන් මම මේ අනුක්‍රමණය ජ්‍යාමිතික විග්‍රහයකින් තමයි ගන්න හදන්නේ. මාතෘකාවේ දුන්නෙත් ඒකයි. අපි කරන්නේ ළමයි මෙන්න මේ දීලා තියෙන රේඛාවේ කැමැති ඛණ්ඩාංක දෙකක්. කැමැති ඛණ්ඩාංක දෙකක්. මම ගන්න මෙන්න මේ ඛණ්ඩාංකයයි 3යි මම කොහමද ලකුණු කරලා තියන්නේ. මෙන්න මේ ඛණ්ඩාංකයයි ගන්නවා. ඔය ඛණ්ඩාංක දෙක ගන්නවා. මතක තියාගන්න අනුක්‍රමණය කියන්නේ මෙන්න මේ රේඛාවේ තියෙන බෑවුමට. මතක තියාගන්න අනුක්‍රමණය කියන්නේ බෑවුමට. මේකේ අනුක්‍රමණය අපිට ලැබෙනවා මේ රේඛාවේ බෑවුම. බෑවුම. මොකද මේ බෑවුම කියන්නේ? කොච්චර මේ ඇන්ගල් එකක් කෝණයක්. ඇත්තටම අනුක්‍රමණය කියලා අපිට එන්නේ මෙන්න මේ කොච්චර ඇන්ගල් එකක් තියෙද. මේක මෙහාට ඇන්ගල් එක උනොත් අනුක්‍රමණය අඩුයි. ඔයාලට 9 දී උගන්වනවා. මෙහෙම යන්න අනුක්‍රමණය වැඩි, කන්ද වැඩි. රේඛාවේ ඇන්ගල් එක වැඩි. මෙහෙම මෙතනින් කාටියක් තියුවොතින් ටක් දාලා පෙල්ලිලා එනවා. නේ? මෙතනින් කාටියක් තියුවොත් ටෝන් ගාලා එනවා. ඊට පස්සේ මේක මෙහෙම තියුවොත් රේඛාව මෙහෙම අදිනවා. අන්න කාටිය ටිකක් හිමින් එන්නේ. අනුක්‍රමණය අඩුයි. අන්තිමට මෙහෙම කරාට පස්සේ අනුක්‍රමණය බිඳුවයි. මෙන්න මෙහෙම කරොත් අනුක්‍රමණය හරියටම අංශ 90යි. සම්පූර්ණ එකක් වෙලා තියෙනවා. අනුක්‍රමණ එකක් වෙලා තියෙනවා. ඉතින් මේ ඒක මෙන්න මේ බෑවුමත් එක්ක සම්බන්ධ වෙච්ච දෙයක් තමයි අනුක්‍රමණය කියන්නේ. හරිද? දැන් ඔන්න ඔය අනුක්‍රමණය හොයන ක්‍රමයක් තියෙනවා ළමයි. හරිද? ඒ අනුක්‍රමණය හොයන්නේ මේ ඇඳලා තියෙන රේඛාවේ ඕනෑම ඛණ්ඩාංක දෙකක් තෝරගන්න. මෙන්න මේ ඛණ්ඩාංකය මම තෝරගත්ත පුතේ ඒක 2.7. මේ ඛණ්ඩාංකය ඒක පුතේ 0.3. ඔන්න ඒ ඛණ්ඩාංක දෙක තෝරගන්නවා. එහෙනම් මේකේ අනුක්‍රමණය අපිට ගන්න පුළුවන්. ඔන්න බලාගන්න වැදගත් ප්‍රකාශනයක් ලියනවා. අනුක්‍රමණය ගන්න පුළුවන් සංකේතය එන්නේ. ඒක ගන්න පුළුවන් මේකේ y ඛණ්ඩාංක වෙනස. y ඛණ්ඩාංක වෙනස බෙදන්න ඕන ඔන්න ඔය ඛණ්ඩාංක වලින් x ඛණ්ඩාංක වෙනසෙන්. x ඛණ්ඩාංක වෙනස. ඔන්න ඔය ප්‍රකාශනයෙන් අපිට අනුක්‍රමණය ලබා ගන්න පුළුවන්. හරි. දැන් බලමු ළමයි මේකේ y ඛණ්ඩාංකය සහ x ඛණ්ඩාංකය. මම තෝරාගත්ත ඛණ්ඩාංක දෙක තමයි 2.7 ඛණ්ඩාංකයයි අනිත් එක පුතේ මේ 0.3 ඛණ්ඩාංකයයි. ඔන්න ඔය ටිකනේ තෝරගත්තේ. ඒකේ මෙතන x ගේ අගය 2යි y ගේ අගය 7යි. මෙතන x ගේ අගය 0යි y ගේ අගය 3යි. එහෙනම් y ඛණ්ඩාංක වෙනස ගමු. මෙතන y 7යි මෙතන y 3යි. ඒ දෙකේ වෙනස. එහෙනම් 7 අඩු කිරීම 3. ඔය තියෙන්නේ y ඛණ්ඩාංක වෙනස. x ඛණ්ඩාංක වෙනස ගමු. මෙතන x ඛණ්ඩාංකය 2යි මෙතන 0යි. 2 අඩු කිරීම 0. හරි පුතේ. දැන් අසුළු කරමු. 7න් 3ක් අඩු කරොත් 4යි. 2න් 0ක් අඩු කරොත් 2යි. එහෙනම් ළමයි 4 2න් බෙදුවාම උත්තරේ එනවා 2යි.
එහෙනම් ඔයාලට මතකද මෙන්න මේකේ අනුක්‍රමණය දෙකයි. ඒක මෙන්න මෙහෙම ජ්‍යාමිතිකව අපි හොයාගත්තා. කොහොමද හොයාගත්තේ? y ඛණ්ඩාංක වෙනස බෙදීම x ඛණ්ඩාංක වෙනස. හරිද? මෙන්න මේකට කියන අනුක්‍රමණයේ ජ්‍යාමිතික විග්‍රහය. ඕනෑම ඛණ්ඩාංක දෙකක් දුන්නාම පුතේ මේ වගේ ඛණ්ඩාංක දෙකක් දුන්නාම අනුක්‍රමණය හොයාගන්න පුළුවන්. කොහොමද හොයාගන්නේ? ඒ ඛණ්ඩාංක දෙකේ y ඛණ්ඩාංක දෙකේ වෙනස බෙදනවා x ඛණ්ඩාංක දෙකේ වෙනස. ඊට පස්සේ උත්තරේ විදියට ඔන්න අනුක්‍රමණය ලැබෙනවා. හරි. එහෙනම් අපි ඔන්න ඔය ටික සටහන් කරගමු. මෙතන ඉඳලා ලියන්න ගන්න. මේ තරුව දාපු තැන ඉඳලා ලියන්න. ඔයාලගේ පස්තාරේ මෙන්න මේ ටිකත් ලකුණු කරගන්න ළමයි. පස්තාරේ මේ ටික ඇතුළත් කරගන්න. හරිද? අශාන් හරිද? මේ අපේ අශාන්ලා දෙන්නගෙන් කවුද ඉන්නේ? අශාන් සුපුන්ද අශාන් ඉමල්කද? Shani Malka sir. අශාන් සුපුන් නෑ අදනේ. අපිට ප්‍රස්ථාරේ බෑවුමෙන් අනුක්‍රමණය හොයන්න බැරිද? මොකද්ද නැතුමි? ප්‍රස්ථාරේ බෑවුමෙන් අනුක්‍රමණය හොයන්න බැරිද සර්? බෑවුම තමයි මේ හොයලා තියෙන්නේ. අනුක්‍රමණය. අනුක්‍රමණයේ බෑවුමයි කියන්නේ දෙකක් නෙවෙයි එකක්. නෑ සර් ප්‍රස්ථාරයෙන් අපිට නිකන් බලලා හොයන්න ක්‍රමයක් නැද්ද? හරි. ඒ බලලා හොයන්න පුළුවන් ඉතින් දුන්නොත්නේ. ඛණ්ඩාංක දෙකක් විතරක් දුන්නොත් මොකෝ කරන්නේ? අපිට එහෙම ගණන් තමයි හදන්න ඉස්සරහට. හරිද? ඛණ්ඩාංක දෙක විතරක් දුන්නොත් කොහොම මේ අනුක්‍රමණය හොයාගන්නේ? පස්තාරේ බලලා බෑනේ. ඒකට තමයි මේක කියන්නේ. හරිද? ඔන්න බලන්න. දැන් ඔයාලට දෙනවා සමීකරණ දෙකක් ඛණ්ඩාංක දෙකක්. ඔන්න එක ඛණ්ඩාංකයක් දෙකේ බිඳුව. අනිත් එක ළමයි හතරේ දෙක. හතරේ දෙක නෙවෙයි පුතේ හතරේ හතර.
ඔන්නම දෙනවා. දැන් මෙන්න මේක දීලා කියනවා මෙම ඛණ්ඩාංක දෙක හරහා යන සිතේ අනුක්‍රමණය සොයන්න. ඔන්න ඕකෙන් අනුක්‍රමණය හොයන්න ඕන. අනුක්‍රමණය. හරි. ඔන්න දැන් කොහොමද අනුක්‍රමණය හොයන්නේ? පස්තාරයක් නැහැනේ අපේ ළඟ. මේකනේ අපේ ළඟ. මම මේක මකනවා. ඔන්න මම මේක මැකුවා. හරි නේද? කියන්න බලන්න ඔයාලට පුළුවන් නම් අනුක්‍රමණය කීයේ ඔය ඛණ්ඩාංක දෙක හරහා යන පස්තාරේ නැත්තම් සරල රේඛාවේ. කීයක් ඒවි? y ඛණ්ඩාංක වෙනස බෙදීම x ඛණ්ඩාංක වෙනස. ඉතින් ලොකු ඛණ්ඩාංකේ ගන්න ළමයි. ලොකු ඛණ්ඩාංකේ. කීයක් ආවද? අනුක්‍රමණය සමානයි y ඛණ්ඩාංක වෙනස. මේක x ඛණ්ඩාංකය. පුතේ මේක y ඛණ්ඩාංකය. xy ඛණ්ඩාංකනේ තියෙන්නේ. මේකත් x ඛණ්ඩාංකය මේක y ඛණ්ඩාංකය. හරි. ඉස්සෙල්ලා උඩට දාන්න ඕන මතක තියාගන්න y ඛණ්ඩාංක දෙකේ වෙනස. මේකේ y ඛණ්ඩාංකය 4යි පුතේ. මේකේ y ඛණ්ඩාංකය 0යි. ඒ දෙකේ වෙනස ගමු. ලොකු එකෙන් පොඩි එක අඩු කරමු. 4 අඩු කිරීම 0. කොහොමයින්නේ? යට බෙදීම x ඛණ්ඩාංක දෙකේ වෙනස ගමු. මෙතන x ඛණ්ඩාංකය 4යි. අඩු කිරීම මෙතන x ඛණ්ඩාංකය 2යි. ඕන්න ඔහොම. අනුක්‍රමණය සමානයි 4න් බිංදුවක් 4යි 4න් දෙකක් 2යි. අනුක්‍රමණය සමානයි කීයද? 4 2කින් බෙදුනොත් 2යි. එහෙනම් මේකේ අනුක්‍රමණය ළමයි 2යි. දැන් එතකොට මම කියපු දේ පැහැදිලිද? ඔව් සර්. right. මෙන්න මේකෙත් අනුක්‍රමණය හොයලා දෙන්න. 6 2 4 3. හරි. මේ දෙවෙනි උදාහරණය. මේකෙත් පුතේ අනුක්‍රමණය හොයලා දෙන්න කියලා බලමු. මේක ලියාගෙන මේක පළවෙනි උදාහරණය. සර් m සමානයි 3න් 2ද? කීයද දෙන්නේ? 3න් 2. 3න් 1. භාග ගණන් එන්න පුළුවන් ළමයි. 3න් 2 සර්. 3න් 2. නෑ ඔය උඩයට මාරු කළාද කොහෙද කියන්නේ නේ? නෑ හරි. ඒත් ගැටලුවක් තියෙනනේ. මට හිතෙන්නේ ඔගේ අනුක්‍රමණය 2යි ළමයි. 2 දෙන්නේ. නෑ. අනුක්‍රමණය එන්න ඕන 2න් 1. දෙකෙන් එකද ආවේ? ඒකත් ඍණ දෙකෙන් එකද? දෙකෙන් එක. ඒක ධන දෙකෙන් දෙකද ඍණ දෙකෙන් එකද? ඒකත් ප්‍රශ්නයක් තියෙනවා. හරියටම බලන්න ළමයි. ඛණ්ඩාංක මාරු කරලා අඩු කරන්නත් එපා.
නෑ සර් දෙකෙන් එකයි. ඍණ දෙකෙන් එකයි නේ. උන ජයති දාලා තියෙනවා. හැම දෙකෙන් එකයි සර්. බලමු. මේක x මේක y. මේක x මේක y. දැන් ළමයි මෙයා මුලින් පාවිච්චි කරොත් දිගට මෙයා තමයි මුලින් පාවිච්චි කරන්න වෙන්නේ. එතකොට y කණ්ඩාංක වෙනස. ඔයාලා අඩු කරන්නේ 3ෙන් 2 නම් ඔන y කණ්ඩාංක දෙක. 3 අඩු කිරීම 2. එහෙනම් ඊළඟට x කණ්ඩාංක වෙනසක් ගන්න ඕන 4 අඩු කිරීම 6. මෙයා මුලින් පාවිච්චි කරා නම් එයාගේ x කණ්ඩාංක තමයි මුලින් පාවිච්චි වෙන්න ඕන. ඔය දෙක මාරු කරන්න බෑ. ඒක 4 අඩු කිරීම 6 වෙන්න ඕන. ඇයි 3ෙන් 2ක් අඩු කරා වගේම 4ෙන් 6ක් අඩු වෙන්න ඕන. ඔන්න ඔහමයි තියෙන්නේ. m සමානයි සුළු කරමු. 4ෙන් 6ක් ගියොත් 6ක් ගියොත් ඍණ 2යි. බෙදීම 3ෙන් 2ක් ගියොත් 1යි. අනුක්‍රමණය එනවා ඍණ 2යි. ඒ ළමයි ඕගොල්ලොන්ට වෙන ඒවා නෙවෙයි තියෙන්නේ. සර්ට XY පැටලුණා. මම xy පටලවලානේ. right. sorry. I am very sorry. ඔන්න අපි දැන් දාමු. මෙතන y කණ්ඩාංක වෙනස තමයි ඉස්සෙල්ල වෙන්න ඕන. හරිනේ? උඩට එන්න ඕන y කණ්ඩාංක වෙනස. 3 අඩු කිරීම 2. මේකෙන් මේක අඩු වෙනවා. ඊළඟට 4 අඩු කිරීම 6. ඔන්න ඔහේ දැන් හරි. 3ෙන් 2ක් 1යි. 4ෙන් 6ක් අඩු කරපු පුතේ 2ද ඍණ 2ද? ඍණ 2යි. අන්නේ ඍණ 2 මෙතෙන්ට දානවා. අන්තිමේදී උත්තරය ඍණ භාගයයි කියලා එනවා. ඔන්න ඔහමයි එන්නේ. ගැටලුවක් මොනවා හරි තියෙනම් ඉක්මනින් අහන්න. y කණ්ඩාංක වෙනස බෙදීම x කණ්ඩාංක වෙනස. ඔය දෙක මාරු කරන්න දැක්කනේ මමත් මාරු කළා. ඔයාලට කිව්වට නේ. හරි නේද? ඉස්සෙල්ලා උඩට එන්න ඕන y කණ්ඩාංක දෙක. යටට එන්න ඕන පුතේ x කණ්ඩාංක දෙක. ඔය දෙක මාරුනොත් වැඩේ කචා. දැන් කචල් ගියානේ එකක් නේ. හරි නේද? ඒ නිසා ප්‍රවේශමෙන් ගණනය කිරීම කරන්න ඕන. ඊළඟ එකටත් චම්බල. මේකේ අනුක්‍රමණය හොයලා දෙන්න. හරි ප්‍රවේශමෙන් කරන්න තරරින මාරු වෙයි. අංක 3. හරි ළමයි. මේ ගාන හදලා දෙන්න. සිහිය කල්පනාව තියාගෙන කරන්න ඕන වැඩක්. බලමු ඕගොල්ලෝ හරියට සිහිය පවත්වාගෙන කරයිද කියලා. y කණ්ඩාංක වෙනස බෙදීම x කණ්ඩාංක වෙනස. හදාගෙන යමු. ඍණ 3ෙන් 2යි. බලමු. 3ෙන් 2 එනවද බලන්න. ඍණ 3ෙන් 2ලු එන්නේ. ඍණ 3ෙන් 2යි ඖෂධී කියනවා. ඍණ 3ෙන් 2යි සර්. ඍණ 3ෙන් 2යි. හරි. ඒක නොවුනොත් වෙන්න පුළුවන්.
අවිෂ කීයේ ආවේ? හරිද? right අපි බලමු. මේ බලන්න. මේක x මේක y. මේක x මේක y. ඉස්සෙල්ලම ගන්න ඕන y කණ්ඩායමක වෙනස. පුතේ ඕගොල්ලෝ ගත්තේ එක අඩු කිරීම ඍණ 3ද ඍණ 3 අඩු කිරීම එකද? මට චුට්ටක් කියන්නකෝ කොහොම ගත්තේ? පාඩු කිරීම ඍණ 3. ඉස්සෙල්ලා මේක ලිව්වේ. ඊට පස්සේ මේක. ඔන්න බලන්න ලියන විදිය. 1 බලන්න ලියන විදිය. 1 අඩු කිරීම ඍණ 3. මතක තියාගන්න මෙන්න මෙහෙම තමයි යෝක ලියවෙන්න ඕන. 1 අඩු කිරීම ඍණ 3. ඒ ඍණ 3 වෙනම ලියන්න. අඩු කිරීම වෙනම ලියන්න. හරිනේ? ඔන්න ඊළඟ එක. x කණ්ඩායම් කරගෙන මේ බලන්න. 5 අඩු කිරීම නිකන් දෙකක් නෙවෙයි තියෙන්නේ ඍණ 2. බලන්න මොකද උනේ කියලා. දැන් මේක වරහන් ඉවත් වෙන්න ඕන. 1 මෙතන බලන්න පුතේ ඍණයි ගුණ වෙනකොට ධන වෙලා ඒක ධන 3ක් වෙනවා. යට 5 ඍණයි ධන වෙනවා. දැන් උත්තර එනවා 3යි 1යි 4යි යට 5යි 2යි 7යි. මේකේ අනුක්‍රමණය 7න් 4ක් එනවා. හරි නේද? right. ඔයාලා අනිවාර්යෙන් මේකේ ඍණ දාන්න නැතුව ඇති. ඒකයි තියෙන වැරද්ද. හරිනේ? සිහියෙන් කල්පනාවෙන් කරන්න ඕන ඔය වෙනස ගද්දින් ලකුණ පිළිබඳව සැලකිලිමත් වෙන්නම ඕන ළමයි. නැත්තම් පටලැවෙනවා. ධනද ඍණද කියලා හොඳට බලලා තමයි කරන්න වෙන්නේ. දැන් මේකෙන් අභ්‍යාසයක්ම තියෙනවා ආලගේ පොතේ. මම මේ ගණන් කීපය හැදුවේ. අපි බලමු. තා එකක් හදමුනේ. තාම පටලැවිලි ස්වභාවයක් තියෙනවා මට පේන විදිහට. 4 වෙනි එක බලන්න. හරි. මේ ගන්න හදන්න. ධන ඍණ පටලවන්නේ නැතුව හදන්න ළමයි. ඔන්න ඔගේ අනුක්‍රමණය හොයන්නේ. ධන 1. කීයද ආවේ? ධන 1. ධන 1යි. ඔයාලා අඩු කරන එක අනුව වෙනස් වෙනවා ළමයි ඈ. හරි. මේක x මේක y. මේක x මේක y. ඔන්න අනුක්‍රමණය එනවා. මේ y කණ්ඩායමක වෙනස. ඕගොල්ලෝ මුලින්ම ගත්තේ මොකද්ද පුතේ? ඍණ 3යි ඍණ 2ද නැත්නම් ඍණ 2කින් ඍණ 3ක්ද? ඒක තීරණය කරන්න ඕන. ඍණ 2කින් ඍණ 3යි.
ඍණ 2ෙන් ඍණ 3. ඉස්සෙල්ලා ගත්තේ මේක. හරි එහෙනම් වෙනසකටත් ඒක මේක ගමු. ඍණ 2 අඩු කිරීම ඍණ 2 අඩු කිරීම ඍණ 3 අන්න දෙන්න වරහණ වැටෙනවා. යට දැන් මෙයාගෙන් අඩු කරන්න පටන් ගත්තේ මේක. ආයෙනම් මෙයාගෙන්ම පටන් ගමු. බිඳුව අඩු කිරීම ඍණ 1 m සමානයි ඍණ 2යි මෙතන වරහණ ඉවත් කරමු. ඍණයි ඍණයි ධන 3ක් වෙනවා. යට බිඳුව ඍණයි ඍණයි ධන 1ක් වෙනවා. හරිනේ? right. m සමානයි. දැන් කියන්න ළමයි ඍණ 2යි ධන 3යි. සුළු කරාම ඍණ 2යි ධන 3යි. ධන 1යි. ධන 1යි. යටට පුතේ බිඳුවයි 1යි එකතු කරාම 1යි. එහෙනම් 1ෙන් 1යි කියන්නේ උත්තරයක් 1යි. එහෙනම් ඒකේ අනුක්‍රමණය 1යි. අනුක්‍රමණය 1යි කියලා ඔන්න අපිට ලැබිලා තියෙනවා. හරිද? තව එක ගානක් හදලා අනුක්‍රමණය විජාති ඉවර කරමු. පස්වෙනි එකනේ බලමු සේරම ඍණ වලින් දීලා. ඔයගොල්ලෝ ආසයිනේ නේ. හරි. මේ ගාන හදා. සේරම ඍණ දාලා දුන්නේ. පටලව ගන්න නම් එපා ළමයි. ප්‍රවේශ වෙච්චා. කීයක් එනවද? 2යි. වාසනාට උත්තරේ 2ක් ඇවිල්ලා තියෙද බලමු. තිසුන්ට 2යි. උතුමිටත් 2යි. උත්තරේ දිගින් දිගටම 2යි කියලා තමයි එන්නේ නේ. හරි අපි හොයමු. මේක x මේක y මේක x මේක y. අනුක්‍රමණය ලැබෙන පුතේ y ඛණ්ඩාංක වෙනස. ඔයගොල්ලෝ ගත්තේ මුලින්ම මේකද? ඔන්න මම ඒකෙන් පටන් ගන්නවා. ඍණ 1 අඩු කිරීම ඍණ 5. යට මෙතනින් පටන් ගමු. ඍණ 2 අඩු කිරීම ඍණ 4. m සමානයි ඍණ 1 මෙතන වරහන් ඉවත් කරමු. ඍණයි ඍණයි ධන 5ක් වෙනවා. ඍණ 2 මෙතනත් ඍණයි ඍණයි ධන 4ක් වෙනවා. සුළු කරගමු ළමයි. 5න් එකක් අඩු වෙනෝ දැන් ඍණ 1යි ධන 5යි කියන්නේ ධන 4යි. මෙතන 4න් දෙකක් අඩු වෙනෝ 2යි. අනුක්‍රමණය සමානයි 4 2ෙන් බෙදුනොත් උත්තරේ 2යි. එහෙනම් ළමයි මේකේ උත්තරේ 2ක් එන්න ඕන. බලන්න හරිද කියලා. අනුක්‍රමණය 2යි කියලා ඔන්න ලැබෙනවා.
ඔයාලට පුළුවන් 21 එක අභ්‍යාසය ගෙදරදි කරන්න 21 එක. බලන්න අපි සෑහෙන්න පාඩම් තියෙන තැනකට දැන් එවිත් තියෙන්නේ ළමයි. පස්තාර මේ වාරේ ලොකු පිම්මක් පැනලා තියෙන්නේ. හරිද? 5 එක නෙවෙයි බොල 21 එකනේ. පස්වෙනි පාඩම කරලානේ. හරිද? ඔන්න ඔහම එන්න ඕන. මේ වාරෙට මේකත් එක්ක තව පාඩම් 3ක් තියෙනෝනේ. දැන් ලඝු ගණක කරගෙන යන නිසා ගැටලුවක් නැහැ. ශීඝ්‍රතාවයයි සූත්‍රයි තියෙන්නේ. මේ දෙක කරාම මේ වාරේ වැඩ ඉවර වෙනවා. නමුත් ඉතින් තාම මේ පේනෝනේ. හෙමින් තමයි මේ වැඩේ දුවන්න වෙන්නේ. හරි පුතේ ඔන්න මකනවා. හරි මේකේ ඊළඟට අනුක්‍රමණය සහ අන්තක්ඛණ්ඩය දෙකම භාවිතා කරලා සරල රේඛාවේ සමීකරණය ලියන්න තමයි අපිට තියෙන්නේ 21 දෙකට. අපි මේ කොටසත් කරමු. රයිට් ලියාගමු ළමයි මාතෘකාව. සරල රේඛීය පස්තාරයක අන්තක්ඛණ්ඩය හා සරල රේඛීය පස්තාරයක අන්තක්ඛණ්ඩය හා खंडांकයක් දී ඇති විට අන්තක්ඛණ්ඩය හා खंडांकයක් දී ඇති විට අන්තක්ඛණ්ඩයයි खंडांकයකුයි දී ඇති විට सरल रेखावे समीकरणय सेवीम खंडांकයකුයි අන්තක්ඛණ්ඩයයි දුන්නාම පුතේ ඒ සමීකරණය හොයන විදිය තමයි දැන් කියන්නේ. මේ තේරම විභාගේ කෙටි ප්‍රශ්න පත්‍රයට අහනවා. දැන් ඔයාලට කලින් කර එකක් කෙටි පේපර් එකට අහනවා. හරිද? මේ දැන් කරන එකත් අහනවා. ඔන්න බලන්න. खंडांकයක් සහ අන්තක්ඛණ්ඩය දෙනවා. මම මේක මෙහෙම ඇඳලම දෙන්නම්කෝ. ඔන්න පුතේ खंडांकයක් තියෙනවා. මේක 0.2 खंडांकය. මේක 0.2 खंडांकය. ඒක හරහා යන්නේ. මේකේ අන්තක්ඛණ්ඩය C සමානයි. අපි දෙමු අන්තක්ඛණ්ඩය 1යි. හරිද? දැන් අහනවා මෙන්න මේ සරල රේඛාවේ සමීකරණය. මෙන්න මේ රේඛාවේ සමීකරණය තමයි අපෙන් අහන්නේ. සමීකරණය මොකක්ද කියනවනේ ප්‍රශ්නාර්ථයක්. ඒක දන්නේ නැහැ. ඒක තමයි අපෙන් අහන්නේ. මොකද්ද මේකේ සමීකරණ? නමක් තියෙන්න ඕනනේ. ඒක හොයන විදිය තමයි දැන් කියලා දෙන්න යන්නේ. හරි. ඔයාලා කියන්න පුතේ ඕනෑම මේ જાතියේ සරල රේඛාවක චුට්ටක් මේකේ අන්තක්ඛණ්ඩය දෙක දෙන්නම්. මේ खंडांकेත් පොඩ්ඩක් වෙනසක් කරනු ළමයි. නැත්නම් ගැටලුවක් වෙනවා. මේ खंडांके දුන්නොත් ගැටලුවක් වෙනවා. මම මේ හරිය खंडांकයක් දෙන්නම්. මේක දෙන්නම්. මේක දෙන්නම් ළමයි ඍණ 2 කියලා. මෙතන ඍණ 2. හරි ඔය ඇති. එතකොට මේ खंडांकය අපිට හොයාගන්න පුළුවන් මේ खंडांकය ඍණ 2 බිඳුව खंडांकය තමයි මේ තියෙන්නේ.
මෙතන ඍණ 2 කියන්නේ මේ තියෙන ඍණ 2 බිඳුව ඛණ්ඩාංකය. එහෙනම් මේකේ ඛණ්ඩාංකය බිඳුවේ ඍණ 2. මේකේ අන්තක්ඛණ්ඩය C2යි. ඔන්න ඔබ තමයි තියෙන්නේ. දැන් අහනවා මේකේ සමීකරණය මොකක්ද? පුතේ අපි දන්න මේ જાතියේ සමීකරණයක රටාව. මොකක්ද රටාව? මේකේ අනිවාර්යෙන්ම එන්න ඕන මොකක්ද? මොන වර්ගයේද? දැන් කියලා දුන්නේ. මේකේ රටාව y සමානයි mx ධන c රටාවට තමයි මේක හැදිලා තියෙන්නේ. මේක හැදිලා තියෙන්නේ y සමානයි mx ධන c රටාවට. හරි. දැන් මෙන්න මේ ඛණ්ඩාංක දෙක තුල තියෙනවා x වලගේ බිඳුව අයිනු. y වලගේ ඍණ 2යිලු අන්තක්ඛණ්ඩය 2යිලු. ඔන්න ඔය ටික මෙන්න මේකට දාලා අපි හොයා ගන්න ඕන මෙන්න මේකේ අනුක්‍රමණය සමීකරණය හොයන්න නම් මේකේ අනුක්‍රමණය සොයා ගන්න ඕන. ඒක දන්නේ නැහැ. එහෙනම් අපි මේකෙන් try කරන්නේ අනුක්‍රමණය සෙවීමට. මේකෙන් try කරලා හොයන්නේ මොකද්ද? අනුක්‍රමණය. බලමු අනුක්‍රමණය හොයාගන්න. right. මේවයි කරන්නේ. y වෙනුවට දාන මේකේ y ඛණ්ඩාංකය ඍණ 2. එහෙනම් y වෙනුවට දාන ඍණ 2. m අනුක්‍රමණය දන්නේ ඒකේ එම්මයි. x ට දාන x ඛණ්ඩාංකේ. හරිද? පොඩි ගැටලුවක් වෙයි ඕක ශූන්‍ය වෙයි. එතකොට මේ අනුක්‍රමණයට පොඩි ප්‍රශ්නයක් වෙනවා. මම චූටි සංශෝධනයක් කරනවා ළමයි ඛණ්ඩාංකේ. හරිද? මම ඒකයි කලින් කිව්වේ ඛණ්ඩාංක බිඳුවක් ආවොත් අපිට ගැටලුවක් වෙනවා. අනුක්‍රමණය x බිඳුව දැම්මොත් අනුක්‍රමණය ශූන්‍ය වෙනවා. අපි මෙහෙම කරමු. මේ ඛණ්ඩාංකය මම චූටි වෙනසක් කරලා දෙන්නම්. මේක දෙන්නම් ළමයි එකේ ඍණ 2 කියලා. මෙතන ඛණ්ඩාංකය අපි එකේ ඍණ 2 ඛණ්ඩාංකය ගමු. හරි. ඒක මේව හදාගන්න පුළුවන් ගැටලුවක් නැහැ. මේක පොඩ්ඩක් පල්ලෙහාට කරාම හරි. මෙතන ඍණ 2 මෙතන 1. හරි. මේ මම මෙතන පොඩි ප්‍රශ්නයක් කළා නේ ළමයි. මෙතන වරද්දලා ලියලා තියෙන්නේ කමක් නැහැ. ඔන්න වැරදීම හදා ගන්නත් එක්ක ලියමු. ඍණ 2 1 වෙන්න ඕන. මේ ඍණ 2 1. සර් මාරු කරලා තියෙන්නේ මේ ඛණ්ඩාංක එකයි ගැටලුවක් උනේ. ඔය දෙපැත්ත මාරු වෙන්න ඕන. ඍණ 2 1 එන්න ඕන. හරි. දැන් බලමු. නැවත දාමු. ඔන්න අහගන්න. ඔන්න මම නැවත ලියනවා. මේ පස්තාර යනවා ළමයි මෙන්න මේ ඛණ්ඩාංකය හරහා ඍණ 2 1 කියන ඛණ්ඩාංකය හරහා යනවා. ඒකේ අන්තක්ඛණ්ඩය 2යි අහන්නේ අනුක්‍රමණය. හරි. දැන් හොයමු. මේක මම නිකන් දල සටහනක් යන්නේ මේක ඕනේ නෑ ළමයි. ඔයාලට ගාන හදන්න මෙච්චරයි ඕන. මම මේ නිකමට ඇන්නේ මේක. මේක විතරයි ඕන. මේකෙන් පුළුවන් ඔය කියන ටික හොයාගන්න. right. y සමානයි mx ධන c. බලමු ආදේශ කරලා. x y ට දාන්න 1. y ඛණ්ඩාංක 1යි. m ට දාන්නේ ළමයි. ඒකට m ද දාන්න. x ට දාන්න x ඛණ්ඩාංකය ඍණ 2යි. ධන c ට දාන්න 2ක්. c ට දාන්න 2ක්. ඔන්නෝක සුළු කරාම පුතේ අනුක්‍රමණය ලැබෙනවා. ඔක සුළු කරාම අනුක්‍රමණය ලැබෙනවා. මේකයි කරන්නේ. මේ ධන 2 දාන්න අනිත් පැත්තට. 1 ඍණ 2 සමානයි මේක ගුණ කරා ඍණ දෙවරක් m ඍණ 2යි. එකෙන් දෙකක් අඩු කරොත් ඍණ 1යි සමානයි ඍණ 2යි. දැන් m ළගේ ඔයාල දෙපැත්ත ඍණ 2කින් බෙදනවා. ඍණ 2ට ඍණ 2 කපුණ m සමානයි. මෙතන ළමයි ඍණයි ධන වෙලා අනුක්‍රමණයට එන්නේ ධන භාගයයි. අනුක්‍රමණයට ධන භාගය. එහෙනම් අපි සමීකරණ ලියනවා. y සමානයි mx ධන c. මෙන්න මේකේ දැන් ළමයි y ට ආදේශ කරන්න එපා. සමීකරණේ හොයන්නේ y ට yම දාන්න. අනුක්‍රමණයට දාන්න ආපු වගේ භාගය. x ට ආදේශ කරන්න එපා. x ට xම දාන්න. c ට දාන්න අන්තක්ඛණ්ඩය ධන 2යි. එහෙනම් මේක සමීකරණය y සමානයි භාගයයි x ධන 2. මෙන්න මේ රේඛාවේ සමීකරණය
y සමානයි භාගයයි x ධන 2. මෙච්චරයි කරන්න තියෙන්නේ. ඛණ්ඩාංකයකුයි අන්තක්ඛණ්ඩයකුයි දුන්නාම සමීකරණේ හොයන විදිය තමයි කියලා දුන්නේ. හරි. මේ අඳගෙන අපි මේක ලියාගමු. තව ගානක් හදන්නම් එතකොට හරි. පොඩ්ඩක් අර මුලදී ඛණ්ඩාංකය මාරු වෙච්ච නිසා තමයි ගැටලුව ආවේ. හරි ලියාගමු ළමයි. මේක ඉවර නම් කියන්න ළමයි. හරිද හංසක? නෑ සර්. හරි. ඉවරයි. right. මේ මට චූටි දෙයක් තව මතක් වුණා ළමයි මේ කන්දිද්දි. ඒකත් කියන්නම් ඔහොම. ඔයාලා මේකත් මතක තියන්න. මේකත් අපි 9 දී කරා. ඒවට මතක් කිරීමක් කරන්න ඕන. මේ බලන්නකෝ. හරි. දැන් මෙහෙම ඇඳහම මෙන්න මේ y අක්ෂය කැපෙනවනේ. අහගන්නකො ළමයි. මේක චූටි මතක් කිරීමක් කරන්න. අපි කියමු y අක්ෂය කැපෙන්නේ 2 දී නම් ඔන්නෝමන තියෙන්නේ. දැන් මේ පස්තාරේ y අක්ෂය කැපෙන්නේ 2 දී නම් මතක තියාගන්න මෙන්න මේ කැපෙන තැනට තියෙන උස බිඳුවේ ඉඳලා ඒකක කීයක් උසින්ද? ඒකක දෙකක් නේ. ඔන්න ඔය උසට අපි කියන්නේ දරුවනේ අන්තක්ඛණ්ඩ කියලා. ඔකට තමයි කියන්නේ අන්තක්ඛණ්ඩය. අන්තක්ඛණ්ඩය. මොකද්ද? y අක්ෂය කැපෙන තැනට තියෙන උස බිඳුවේ සිට රේඛාව y අක්ෂය කැපෙන තැනට මේ තියෙන උසට දෙකට කියන්නේ අන්තක්ඛණ්ඩය. නම් මේකේ අන්තක්ඛණ්ඩය c සමානයි 2යි. තේරුණාද? කැපෙන තැනට තියෙන උස ප්‍රමාණය. අපි කියමු මේ පස්තාරය මෙහෙම ගියා කියලා. මෙතන ඍණ 4 කියලා තිබුණොත් මෙන්න මේ පස්තාරයේ අන්තක්ඛණ්ඩය වෙන්නේ මේක c සමානයි ඍණ 4යි. එහෙනම් ඒ කැපෙන තැනට තියෙන උසට කියන්නේ අන්තක්ඛණ්ඩය කියලා. හරිද? ඒක චුට්ටක් සටහනක් දාගන්න. අන්තක්ඛණ්ඩය එහෙම ගන්නත් පුළුවන්. සමහර
කෙටි ප්‍රශ්නවල අපිට අන්තක්ඛණ්ඩය දෙන්නේ මෙහෙම විතරයි දෙන්නේ. අපි එතකොට දැනගන්න ඕන අන්තක්ඛණ්ඩය කීයද කියලා. හරි. පොඩි සටහනක් එක දාගන්න ටට්ටක් ගාලා මතක් වෙච්ච වෙලාවේ මේ රේඛාවේ අන්තක්ඛණ්ඩය තමයි මේ තියෙන උස එක ඍණ 4යි. බිඳුවේ ඉඳලා කැපෙන තැන යන්නේ ඍණ 4 හරහා කැපෙන්නේ අන්තක්ඛණ්ඩය ඍණ 4යි. හරි. ළමයි මෙන්න මේකේ ශ්‍රිතයේ සමීකරණය හොයන්න ඕන. ශ්‍රිතයේ සමීකරණය. ඔන්නම හොයන්න ඕන ශ්‍රිතයේ සමීකරණය. මෙන්න මේකේ දීලා තියෙන පුතේ අන්තක්ඛණ්ඩය දීලා තියෙනවා. ඒකේ ඛණ්ඩාංකයක් දීලා තියෙනවා. මේක සාධාරණව හෙව්වොත් y සමානයි mx ධන c. ඔක තමයි රටාව. ඔන්නෝකට ආදේශ කරලා අපි මේකේ නොදන්නා m හෙව්වනම් සමීකරණ ලියන්න පුළුවන්. right. මට හොයලා දෙන්න පුතේ අනුක්‍රමණය කීයක් එයිද මේකේ? කීයක් එනවද? ඍණ ගාණක් බලන්න අනුක්‍රමණයට කීයක් එනවද කියලා. කීයක් ආවද? y ට දාන්න y කණ්ඩාංකය මේක x මේක y. y ට පුතේ y කණ්ඩාංකය බිඳුව දාන්න. ඍණ භාගයයිනේ. ළමයිට ඍණ භාගය කියලා විල තියෙනවා සමානයි. m දන්නේ නැහනේ ඒක තමයි හොයන්නේ. x ට දාන්න පුතේ 2. x ට 2. ධන c ට 1 දාන්න. c ට 1. ඔන්නම ආදේශයක් තිබුණා නම් හරි. දැන් මේක තුඩු කරන්න ඕන මේ ධන 1 දාන්න පුතේ මේ පැත්තට. ධන 1 මේ පැත්තට දාන්න. ධන 1 මේ පැත්තට එතකොට ඒක ඍණ එකක් වෙනවා සමානයි. m දෙකෙන් ගුණ කරාට 2යි. දැන් මොකද කරන්න තියෙන්නේ? දෙපැත්තම දෙකෙන් බෙදනවා. m සමානයි උත්තරය ඍණ භාගයයි. දැන් මේක විතරක් ලියලා ඉවර කරන්න එපා ළමයි. දැන් සමීකරණ ලියමු. y සමානයි අනුක්‍රමණයට දාන්න ආපු ඍණ භාගය. ඍණ භාගයයි x ට x මයි c ට 1යි. ධන c ධන 1යි. මෙන්න මේක තමයි ඔය කියන සරල රේඛාවේ සමීකරණය වෙන්නේ.
හරිද? මේකත් අදායි. C බිඳුවයි කණ්ඩාංකය 2.6. හදලා දෙන්න බලන්න. සර් කීයද ළමයි ආවේ? අනුක්‍රමණයට 3යි. එහෙම දෙන්නේ. අනුක්‍රමණය 3යි. සර් අපිට ප්‍රශ්නෙට අනුක්‍රමණය දීලා අන්තක්ඛණ්ඩය හොයන්න එනවද? අනුක්‍රමණය දීලා අන්තක්ඛණ්ඩය. මේ જાතිය වගේ නම් දෙන්නේ නැහැ. දෙන්න බැරි කමකුත් නැහැ. එතකොට ඉතින් C වලගේනේ හොයන්න තියෙන්නේ මේ ටිකට ආදේශ කරලා. ඒක ගැටලුවක් වෙන එකක් නැහැ. වගේ ගානකුත් හදමුකෝ. එහෙම රටාවක් නෑ පුතේ. එහෙම අපිට මේ ඔයාලට C හොයන්න කියලා දෙන රටාවක් නෑ. එහෙම රටාවක් නැහැ දීලා. මේ ඊළඟ වර්ගේ නම් තියෙන C සොයන එක. මේ જાතියේ නෑ හොඳේ. මේකේ මාතෘකාවේ තියෙන්නේ අන්තක්ඛණ්ඩයයි කණ්ඩාංකයයි දී ඇති විට සමීකරණ සෙවීමනේ. ඒක නිසා මේ රටාවේ ඕක නෑ. හරි. අපි බලමු. දැන් ආදේශ කරලා බලමු. ඉස්සෙල්ලා x මේක x මේක y. y ට දාන්න පුතේ 6. m ට අනුක්‍රමණය දන්නේ නැනේ. දන්නේ නැහැ. x ට 2. දාන c ට දාන්න වෙන්නේ බිඳුව. 6 සමානයි 2යි m ට. දැන් m ළඟේ හොයන්න 2කින් බෙදනවා. m සමානයි 6 2කින් බෙදුනම 3. දැන් ලියනවා y සමානයි mx ධන c රටාවට. y සමානයි m ට පුතේ දාන්න 3x ධන c c ට බිඳුවයි ධන බිඳුවයි. ඇත්තට වෙලාවේ අපි මේ ධන බිඳුව කියලා දාන එකේ තේරුමක් නැහැ. උත්තරය y සමානයි 3x කියලා එනවා. y සමානයි 3x. හරි නේද? ඔයාලා ගෙදරදී 21 දෙක අභ්‍යාසයක් කරන්න ඕන ළමයි. 21 එකක් කරන්න ඕන. හරිද? ඕන්නය අභ්‍යාස දෙක ඔයාලා ගෙදරදී කරන්න ලකුණු කරගන්න ළමයි. හරිද? right. මේක ආවද උත්තරේට ඔයගොල්ලොන්ට? මේ ගාන හරිද? මේක ඇවිල්ලා තියෙන්නේ. ආවස. හරි. එහෙනම් ළමයි මම අදට පන්ති ඔතනින් අවසන් කරනවා. ලබන සතියේ සඳුදායි පස්තාර කරන්නේ. හැබැයි අඟහරු මේ බ්‍රහස්පතින්ද අපි පස්තාර කරන්නේ නැහැ පුතේ. බ්‍රහස්පතින්ද කරන්නේ ලඝු ගණක. සම්දෞතියට පස්තාර කරනවා. හිතපු නැති අයට කරපු ටිකේ රෙකෝඩින් එක ලබා ගන්න පුළුවන්. ඔයාලා පහුවෙලා සම්බන්ධ වුණා නම් ඒ අය රෙකෝඩින් එක බලලා අඩුපාඩු හදා ගන්න. ගැටලුවක් වෙන එකක් නෑ. අපි මේක ටික ටික කරගෙන යමු. එතකොට පස්තාර ටික අව දවස් 4ක් විතර කරන්න වෙයි. ඔය 4 ඇතුළත ආවරණය වෙයි. එහෙනම් ළමයි අපි ඔතනින් පන්තිය
අවසන් කරනවා අදට. මොනවා හරි ගැටලු ප්‍රශ්න තියෙනවා ඉක්මනට කියන්න. දැනටත් ගිහිල්ලානේ. හරි. එහෙනම් හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්. ආයිබෝන්. බෝන්. ආයුබෝවන් සර්.